රයිට් අපි බැංකු සැලසුම් දැන් ඉස්සෙල්ලා නවත්තපු තැන සංශෝධිත බැංකු ගිණුම හදලා බැංකු සැලසුම් ප්‍රකාශන පිළියෙල කිරීම තමයි අවසානයේදී නැවැත්තුවේ. දැන් එතෙන්දී ඊට පස්සේ බලමු අපි සාමාන්‍යයෙන් ටිකක් විභාග මට්ටමේ ලොකු ගාණක් අරගෙන බලමු කොහොමද බැංකු සැලසුම් ප්‍රකාශයක් පිළියෙල කරන්නේ. බලන්න ඔයාලගේ ටියුට් එකේ පිටු අංක 8 4 වෙනි අභ්‍යාසයට පිටු අංක 8 4 වෙනි අභ්‍යාසය. රයිට්. ඒකේ බලන්න ඒ අභ්‍යාසයේ 4 වෙනි අභ්‍යාසයේ පටන් ගන්න තැන තියෙන්නේ 2011යි 10යි 1 කියලා. ඒක 2010 කරගන්න 2010. 11 කියන තැන 2010 කරගන්න. හරි බලමු අපි එහෙනම් 2010යි 10යි 1 දින සීමිත ලක්සිරි සමාගම මහජන බැංකුවේ ජංගම ගිණුමක් විවෘත කරා. එම ගිණුමට අදාළ ගනුදෙනු පිළිබඳ සමාගමේ පොත් තබන්නා පිළියෙල කළ මුදල් පොත පහත දැක්වේ කියලා කියනවා. එහෙනම් බලමු අපි ලක්සිරි සමාගමේ accounts හදපු ඒ book keeping කරපු එක්කෙනා 2010 ඔක්තෝබර් මාසයේට බැංකුවත් එක්ක කරපු ගනුදෙනු මුදල් පොතේ බැංකු තීරුවේ සටහන් කරලා තියෙනවා. රයිට් බලන්න ඒ ටික හොඳට. මුදල් පොතේ බැංකු තීරුව නිකන් සාමාන්‍යයෙන් බලන්න මොනවද තියෙන්නේ කියලා බලන්න. රයිට් ඒ වගේම බලන්න 2010 ඔක්තෝබර් මාසයේ ලක්සිරි සමාගමට අදාළ ගනුදෙනු දක්වමින් බැංකුව විසින් එවා ඇති මාසික බැංකු ප්‍රකාශනය දීලා තියෙනවා. බැංක් ස්ටේට්මන්ට් එක ඔක්තෝබර් මාසයේ 2010 බලන්න බැංකු ප්‍රකාශනයේ දීලා තියෙනවා. රයිට් බැංකු ප්‍රකාශනයේ බලන්න තියෙනවා හර තීරුව, බැර තීරුව සහ ශේෂය ඇතුළත් කරලා තියෙනවා. රයිට් ඒ ටිකත් පල්ලෙහාට බලන්න. ඊට පස්සේ බලන්න මේ අභ්‍යාසයේ යටින් තියෙනවා සටහන් 2010 10යි 10 බැංකුවේ තැන්පත් කළ කුරේගෙන් ලැබුණු චෙක් පතේ නිවැරදි වටිනාකම රුපියල් 21000ක් බව පසුව දැනගන්නට ලැබිනි කියලා කියන. කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. බලමු මේ ප්‍රශ්නය අපි ඉස්සරහදී බලමු මොකද්ද තියෙන්නේ කියලා බලමු. ඒතර මේ නෝට් එක හොඳට හිතේ තියාගන්න. බලන්න ඊළඟට කියනවා පාස් සඳහන් දෑ 2010 10යි 31 දිනට මුදල් පොත අනුව දැක්වෙන බැංකු ශේෂයත් බැංකු මාසික ප්‍රකාශනයේනෝ දැක්වෙන ශේෂයක් දක්වමින් බැංකු සැලසුම් ප්‍රකාශයක් පිළියෙල කරන්න. ඔය තමයි අපි අර ඉස්සෙල්ලා කරපු පළවෙනි අභ්‍යාසයේ අපි හැදුවේ බැංකු සැලසුම් ප්‍රකාශය. ආන්ගේ ක්‍රමය. මම කිව්වා ඒක මේ දැන් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නැහැ. ඒකින්ද ඒ අයන්නෙන් තියෙන ක්‍රමේ එතනින් කපලා දාන්න ඒක අපිට අදාළ වෙන්නේ නැහැ දැන්. ඒක අපි භාවිතා කරන්නේ නැතුව ඉන්නවා. එහෙනම් ආ කියන ක්‍රමයට යන් අපි. ආ කියන ක්‍රමේ තමයි අපි විභාගවලදී සහ ප්‍රායෝගික ගිණුම්කරණයේදී භාවිතා කරන්නේ. බලන්න ආ කියන ක්‍රමය මුදල් පොත සංශෝධනය කරන්න මම කිව්වේ සමහර ගණන් වල ගැලපුම් කළ මුදල් පොත කියලා තියෙනවා. සමහර ගණන් වල සංශෝධනය කරපු මුදල් පොත, සමහර ඒවා වගේ තියෙනවා සංශෝධිත බැංකු ගිණුම, සමහර අවස්ථාවල තියෙනවා මුදල් පොත සංශෝධනය කරන්න කියලා. ඒ කියන්නේ බැංකු ගිණුම සංශෝධනය කරන්න කියන එකම තමයි. රයිට් බලන්න මුදල් පොත සංශෝධනය කර ඉන්පසු බැංකු සැලසුම් ප්‍රකාශය පිළියෙල කරන්න. රයිට් ඒකෙදි මතක තියාගන්න කිව්වත් නැතත් සංශෝධිත බැංකු ගිණුම හදලා තමයි බැංකු සැලසුම් ප්‍රකාශනය හදන්න ඕනේ. හරි බලමු අපි එහෙනම් කොහොමද මේක කරන්න කියලා බලමු අපි. රයිට් දැන් ඔයාලගේ ගන්න ඉස්සෙල්ලාම බලන්න ගිහිල්ලා මුදල් පොතේ බැංකු තීරුවේ අවසාන ශේෂය කීයක් තියෙනවද කියලා බලන්න. මුදල් පොතේ බැංකු තීරුවේ අවසාන ශේෂය. රයිට් බලන්න ඒකේ තියෙනවා කීයද 95825ක් තියෙනවා. ඒ වගේම බැංකු ප්‍රකාශනයට ඇවිල්ලා බැංකු ප්‍රකාශනයේ ශේෂ තීරුවේ අවසානයේටම තියෙන ගාණ බලන්න කීයද කියලා. බැංකු ප්‍රකාශනයේ අවසානයේටම තියෙන ශේෂය ඔව් කීයද 189525. එහෙනම් අපිට පේනවා බැංකු ගිණුමේ තියෙනවා 95825යි සල්ලි තියෙන්නේ කියලා. නමුත් බැංකුව කියනවා බැංකු ප්‍රකාශනයේ හරහා නෑ 189525ක් තියෙනවා. එහෙනම් අපිට පේනවා මේකෙන් මේ දෙක අතර වෙනසක් තියෙනවා. එහෙනම් අපි මේ වෙනසට දැන් හේතු දක්වලා මොකද්ද මේ හේතු කියන එක බලන්න ඕනේ. එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නේ. රයිට් එහෙනම් මෙතෙන්දී මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඔයාලා පළවෙනියටම කරන්න ඕනේ මුදල් පොතේ බැංකු ගිණුමේ ඉඳන් බැංකු තීරුවේ ඉඳන් තමයි බැංකු ප්‍රකාශනයේ දිහා බලන්නේ. එහෙනම් මුදල් පොතේ බැංකු තීරුවේ හර තීරුව බැංකු ප්‍රකාශනයේ බැර තීරුවත් එක්ක බලනවා. ඒ වගේම මුදල් පොතේ බැංකු තීරුවේ බැර තීරුව බැංකු ප්‍රකාශනයේ හර තීරුවත් එක්ක තමයි බලන්නේ. එහෙනම් අපි දැන් පටන් ගමු කොහොමද කරන්න කියලා ගමු. රයිට් එහෙනම් අපි ඔයාලගේ ටියුට් එක මම හිතන්නේ මේකේ දාලා තියෙනවා. ඒකින්ද ඒකත් එක්කම අපි දැන් ලකුණු කරන්න බෑ. නමුත් අපි හිතෙන් එවුවා වෙන් කර කර ගමු. හරි.
එහෙනම් අපි යන් බැංකු තීරුවේ හර පැත්තට යම් මුදල් පොතේ. රයිට් බලන්න. ඔක්තෝබර් 1 මුදල් තැන්පත් කරලා තියෙනවා රුපියල් ලක්ෂයක්. බලන්න මේ ලක්ෂය ඔයාලගේ බැංකු ප්‍රකාශනයේ බැර තීරුවේ තියනවාද කියලා බලන්න. ඔව්. එහෙනම් බැර තීරුවේ ඒ ලක්ෂය එතන තියෙනවා. හරි. ඒතකොට ඒක වෙනසට හේතුවක් නෙවෙයි. ඒ සංකේත හිතින් මතක තියාගන්න. ඊළඟ බලන්න චෙක් තැන්පතුවක් තියෙනවා ජයසිරිකින් හම්බෙච්ච 12000ක් බලන්න ඒක බැංකුවේ තියනවාද කියලා බලන්න. ඔව් රයිට්. එහෙනම් ඒ 12000 චෙක් එකත් බැංකුවේ එතන ඇවිල්ලා තියෙනවා. ඒකට ඒකත් වෙනසට හේතුවක් නෙවෙයි. ඊළඟ 10 වෙනිදා ඔක්තෝබර් බලන්න කුරේ සමාගමේ 27000ක් අපි කියනවා බැංකු ගිණුමේ 27000ක් කියලා කියනවා. හරි. ඊට පස්සේ බලන්න ඒක කුරේ සමාගම කියලා බැංකු ප්‍රකාශනයේ 20 කීයද තියෙන්නේ 21000ක් තමයි තියෙන්නේ. මතකද ඔයාලගේ අර පහත තිබ්බ සටහන. බලන්න සටහනේ කියනවා 2010 10 බැංකුවේ තැන්පත් කළ කුරේගෙන් ලැබුණු චෙක් පතේ නිවැරදි වටිනාකම 21000ක් කියලා දැනගත්තා කියලා කියනවා. දැන් හොඳට බලන්න බැංකුවේ තියෙන්නේ 21000ක් කියලා බැංකු ගිණුමේ අපි දාලා තියෙන්නේ 27000ක් කියලා. එතකොට නිවැරදි ගාන 21000ක් කියලා හොයාගත්තා. එහෙනම් කවුද වරද්දලා තියෙන්නේ? අපි වරද්දලා තියෙනවා. අපි කියන්නේ කවුද? සීමිත ලක්සිරි සමාගමේ පොත්තබන්නා වරද්දලා තියෙනවා. එහෙනම් මේ වැරද්ද සිදු වෙලා තියෙන්නේ ලක්සිරි සමාගමේ මුදල් පොතේ බැංකු තීරුවේ තමයි වරද සිදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 21000 වෙනුවට හරපැත්ත 27000ක් තියෙනවා. ඒතර රුපියල් 6000ක් වැඩිපුර දාලා තියෙනවා. එහෙනම් ඒක වෙනසට හේතුවක්. එහෙනම් පළවෙනි හේතුව ලියාගන්න එක අපි ගත්තොත් එහෙම බැංකු ගිණුමේ රුපියල් 6000ක් හර පැත්ත වැඩියෙන් දැක්වීම. ඔන්න පළවෙනි වෙනසට හේතුව බැංකු ගිණුමේ රුපියල් 6000ක් හර පැත්ත වැඩියෙන් දැක්වීම. ඒක ලියලා දැන් අපි කියවනේ අර සංකේතයක් දාගන්නවා කියලා මගහැරෙන එක වළක්වන්න. එහෙනම් ඔයාලා කරන්න ඕනේ බැංකු ගිණුමේ 27000 තියෙන තැනුත් මේ සංකේතය දාගන්න. බැංකු ප්‍රකාශනයේ 21000 තියෙන තැනින් මේ සංකේතය දාගන්න. එතකොට මේ සංකේතයේ දාන එකේ තේරුම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගහැරීම් වළක්වා ගැනීම මිසක් මේ දෙක සමානයි කියන අදහසක් මේ සංකේතයෙන් දෙන්නේ නැහැ. ඒතර මගහැරෙන එක වළක්වා ගන්නයි අපි මේ සංකේතය පාවිච්චි කරන්නේ. එහෙනම් වෙනස අන්න අපි අරගෙන තියෙනවා 6000 අරගෙන තියෙනවා. රයිට්. ඊළඟට අපි යන් බලන්න. ඔක්තෝබර් 15 82000ක මුදල් තැන්පතුවක් තියෙනවා බලන්න ඒක තියෙනවද කියලා. ඔව් ඒක බැංකු ප්‍රකාශනයේ තියෙනවා සංකේතයේ හිතින් දාගන්න. හරි. ඊළඟට තියෙනවා චෙක් තැන්පතුවක් 18200ක බලන්න ඒක ඇවිල්ලාද කියලා. රයිට්. ඒකක් තියෙනවා. ඊළඟට මුදල් තැන්පතුවක් තියෙනවා 38000ක. ඔව් ඒකත් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට චෙක් තැන්පතුවක් තියෙනවා මාතර සමාගමෙන් හම්බෙච්ච 3000ක් බලන්න ඒක බැංකු ප්‍රකාශනයේ බැර තීරුවේ තියෙනවද කියලා. හරි. ඒ චෙක් පත නැහැ. එහෙනම් අපිට පේනවා මුදල් පොතේ බැංකු තීරුව හර වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි තැන්පත් කරා කියලා අපි දාලා තියෙනවා. හැබැයි බැංකු ප්‍රකාශනයේ ඒක තාම බැර කරලා නැහැ. එහෙනම් ඒක මොකද්ද? උපලබ්ධි නොවූ තැන්පතුවක්. එහෙනම් දෙවෙනි වෙනසට හේතුව අපි ලියා ගන්නවා උපලබ්ධි නොවූ තැන්පතු. උපලබ්ධි නොවූ තැන්පතු. රයිට්. එහෙනම් මේ උපලබ්ධි නොවූ තැන්පතුව ලියාගමු අපි. ඔව් දිනේ ලියන්න. ඔව් 10 වෙනි මාසේ 24 චෙක් තැන්පතු වටිනාකම ගන්න 3000යි. 10/24 චෙක් තැන්පතු වටිනාකම 3000යි. රයිට්. එතකොට මේ 3000ට සංකේතය වැටෙනවා මුදල් පොතේ බැංකු තීරුවේ. හැබැයි බැංකු ප්‍රකාශනයේ නැහැ. එහෙනම් මෙන්න අපි වෙනස ලියලා තියෙනවා. ඊළඟ එක. ඔක්තෝබර් 25 සිල්වා සමාගමෙන් හම්බෙච්ච 15000ක චෙක් එක බැංකුවේ තැන්පත් කරනවා. බලන්න මේ චෙක් එක බැංකුවේ ප්‍රකාශනයේ බැර වෙලා තියෙනවද කියලා. ඔව් ඒකත් නැහැ. එහෙනම් ඒකටත් අපි කියනවා තැන්පත් කළා නමුත් උපලබ්ධි වෙලා නැහැ. එහෙනම් උපලබ්ධි නොවු තැන්පතු ඔව් 10 වෙනි මාසේ 25 තවත් එකක් තියෙනවා චෙක් තැන්පතු.
එහෙනම් වටිනාකම රුපියල් 15000යි. වටිනාකම රුපියල් 15000යි. රයිට්. එහෙනම් මේ 15000ට සංකේතය දාන්න. ඊළඟ ඔක්තෝබර් 27 දඹුල්ල කියන සමාගමෙන් හම්බෙච්ච 22000ක චෙක් එකක් බලන්න ඒ චෙක් එක තියනවද කියලා. සෝරි බලන්න අර පොඩක් එතන වැරද්ද හදාගන්න චෙක් තැන්පතු සිල්වා සමාගමේ 15000 ඒක බැංකු ප්‍රකාශනයේ තියෙනවා නේද රයිට් ඒක දාගන්න සංකේතය. ඒතර ඒක වෙනසට හේතුවක් නෙවෙයි. ඒක වෙනසට හේතුවක් නෙවෙයි ඒක තියෙනවා ඒක සංකේතය දාගන්න. ඊළඟට අර දඹුල්ල සමාගමෙන් හම්බෙච්ච 22000ක චෙක් එක බලන්න බැංකු ප්‍රකාශනයේ තියෙනවද කියලා. රයිට් ඒ චෙක් එක නැහැ. එහෙනම් ඒක ඇවිල්ලා උපලබ්ධි නො වූ තැන්පතුවක් ඒක ලියන්න. 10 වෙනි මාසේ 27 චෙක් තැන්පතු 22000යි. ඒ චෙක් එක බැංකුවට ඇවිල්ලා නැහැ. 22000යි ඒක බැංකුවට ඇවිල්ලා නැහැ. ඒක වෙනසට හේතුවක් ඇටියට ලියාගන්න. right ඊළඟට බලන්න 10 වෙනි මාසේ 28 මුදල් තැන්පතුවක් තියෙනවා 27000ක බලන්න ඒක තියෙනවද කියලා. right ඒ 27000 තියෙනවා. එහෙනම් දැන් ඔයාලගේ බලන්න හොඳට මුදල් පොතේ බැංකු තීරුවේ හරපැත්ත සියලුම සංඛ්‍යා මේ වෙනකොට අපිට හම්බ වෙලා තියෙනවා. එකක්වත් මගහැරිලා නැහැ. හැබැයි බැංකු ප්‍රකාශනයේ බැර තීරුව තමයි අපි ඒකත් එක්ක බැලුවේ. බැංකු ප්‍රකාශනයේ බැර තීරුවේ බලන්න එක ගනුදෙනුවක් තියෙනවා මේ වෙනකොට ඉතුරු වෙලා මුදල් පොතේ බැංකු තීරුවේ හරපැත්තත් එක්ක ගැළපීම් වෙච්ච නැති. බලන්න තියෙනවා 7000ක ලැබූ ලාභාංශ තියෙන. ඒ කියන්නේ මොකද්ද? බැංකුව අපි වෙනුවෙන් 7000ක ලාභාංශ ආදායමක් අපිට එකතු කරලා තියෙනවා. හැබැයි අපි තාම මේක එකතු කරගෙන නැහැ. එහෙනම් ඒක වෙනසට හේතුවක්. එහෙනම් තුන්වෙනි හේතුව ලියන්න ලාභාංශ ලැබීම් ඒවට දින අවශ්‍ය නැහැ 7000යි. ලාභාංශ ලැබීම් 7000යි. එහෙනම් බැංකු ප්‍රකාශනයේ 7000 සංකේතය දාගන්න. right ඊට පස්සේ දැන් බලන්න බැංකු ප්‍රකාශනයේ බැර තීරුවේ තව දුරටත් මොනවා හරි තියනවාද ඉතුරු වෙලා කියලා. ඔව් ඔයාලට පේන ඇති ආයි කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ කියන්නේ ඔක්කොම අපි සංකේත දාලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම අපිට හම්බ වෙලා තියෙනවා. එහෙනම් අපි ඊළඟට යනවා මුදල් පොතේ බැංකු තීරුවේ බැර පැත්ත බැංකු ප්‍රකාශනයේ හර තීරුවත් එක්ක සංසන්දනය කරන්න පටන් ගමු අපි. right බැංකු ගිණුමේ බැර පැත්තේ බලන්න පළවෙනි එක චෙක් එක 501 ඔව් 20000යි. බලන්න මේ චෙක් එක බැංකුවට ඇවිල්ලා තියෙනවද කියලා. ඔව් බැංකු ප්‍රකාශනයේ හර තීරුවේ ඒ 20000 තියෙනවා. right ඒක කියන්නේ වෙනසට හේතුවක් නෙවෙයි. ඊළඟට 502 ඔව් 35000යි. ඔව් ඒ චෙක් එකත් අපිට පේනවා මොකද්ද? බැංකු ප්‍රකාශනයේ හර වෙලා තියෙන්නේ. එහෙනම් ඒකත් වෙනසට හේතුවක් නෙවෙයි. ඊළඟට බලන්න 503 ඔව් 2100යි. බලන්න මේ චෙක් එක බැංකුවට ඇවිල්ලා තියෙනවද කියලා. ඔව් එහෙනම් 503 චෙක් එක බැංකුවට ඇවිල්ලා තියෙනවා 2100. ඒතර ඒකත් වෙනසට බලපාන හේතුවක් නෙවෙයි. ඊළඟට 504 5000ක චෙක් එක ඒකත් බැංකුවට ඇවිල්ලා තියෙන්නේ. ඒතර බැංකු ප්‍රකාශනයේ හර තීරුව ඒකත් තියෙනවා. ඒ කියන්නේ වෙනසට හේතුවක් නෙවෙයි. ඊළඟට 505 25000ක චෙක් එකක් තියෙනවා. ඒක බලන්න බැංකුවට ඒ චෙක් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඒකත් වෙනසට හේතුවක් නෙවෙයි. ඊළඟට 506 4275ක චෙක් එකක් තියෙනවා. බලන්න ඒ චෙක් එක බැංකුවට ඇවිල්ලා තියෙනවා. ඒකත් ගැටලුවක් නැහැ. ඒතකොට ඒකත් වෙනසට හේතුවක් නෙවෙයි. ඊළඟට 507 චෙක් එක 30000යි. බලන්න ඒක බැංකුවට ඇවිල්ලා තියෙනවද කියලා 507 චෙක් පත 30000යි. ඔව්. ඒ චෙක් එක බැංකුවට ඇවිල්ලා නැහැ. එහෙනම් අපිට පේනවා 507 කියන චෙක් එක අපි නිකුත් කරලා තියෙන්නේ. ඒකයි අපේ බැංකු ගිණුම බැර වෙලා තියෙන්නේ. හැබැයි තාම බැංකුවට ඒක ඇවිල්ලා නැහැ. ඒක හින්දා බැංකු ප්‍රකාශනයේ හර වෙලා නැහැ. එහෙනම් අපි ඒකට කියනවා මොකද්ද? ඉදිරිපත් නො වූ චෙක්පත් කියලා කියන්නේ අපි නිකුත් කළා. තාම හැබැයි බැංකුවට ගියේ නැහැ. එහෙනම් ලියන්න හතරවෙනි අවස්ථාව වෙනසට හේතුව ඉදිරිපත් නො වූ චෙක්පත්. ඉදිරිපත් නො වූ චෙක්පත්. ඔව්. එහෙනම් අපි ඒක ලියාගමු. ඔව් චෙක් එක ඩේට් එක 2/23 ඊළඟ චෙක් අංකය
507 වටිනාකම 30000යි. වටිනාකම 30000යි. එහෙනම් බැංකු ගිණුමේ බැර තීරුවේ 30000ට ඒ සංකේතය යොදන්න. ඊළඟට 508 50000ක චෙක් එක බලන්න බැංකුවට ඇවිල්ලාද කියලා ඒක බැංකු ප්‍රකාශනය ඔව් හර වෙලා නැහැ. එහෙනම් ඒකත් ඉදිරිපත් වූ චෙක් පතක්. එහෙනම් 10.25 චෙක් අංක 508 ඔව් වටිනාකම 50000යි. ඊළඟ එක බලන්න ඊළඟට තියෙනවා 509 37000ක් බලන්න 37000ක චෙක් එකක් තියෙනවද කියලා. ඔව් ඒක බැංකුවට ඇවිල්ලා තියෙන්නේ දාන්න සංකේතය. right ඊළඟට 510 40000යි බලන්න මේ චෙක් එක බැංකුවට ඇවිල්ලා තියෙනවද කියලා. right ඒ චෙක් එක ඇවිල්ලා නැහැ. එහෙනම් ඒකත් ඉදිරිපත් නොවූ චෙක් පතක්. එහෙනම් 10.30 චෙක් අංක ඔව් 510 40000යි. ඉදිරිපත් නොවූ චෙක් පත්. හරි. එහෙනම් ඒකට සංකේතය දාන්න බැංකු ගිණුමේ. right දැන් බලන්න හොඳට. බැංකු ගිණුමේ බැර තීරුවේ අවසාන ශේෂය හැර අනිත් සියලුම සංඛ්‍යා මේ වෙනකොට අපි අරගෙන තියෙනවා. අවසාන ශේෂය අපි මේකට වෙනසට හේතු වලට ගන්නෙ නැහැ. right එහෙනම් අපි ඊටු ටික ඔක්කොම අරගෙන තියෙන්නේ. right එතකොට බැංකු ගිණුමේ බැරත් එක්ක අපි සංසන්දනය කරේ කවුද? බැංකු ප්‍රකාශනයේ හර තීරුව. එහෙනම් බලන්න බැංකු ප්‍රකාශනයේ හර තීරුවට එන්න. බලන්න බැංකු ප්‍රකාශනයේ හර තීරුවේ අපිට ගන්නේ නැතුව ඉතුරු වෙලා තියෙන මොනවා හරි ගනුදෙනු තියනවාද කියලා බලන්න. ඔව් පේනවා අපිට එකක් තියෙනවා ඉතුරු වෙච්ච. මොකද්ද ඉතුරු වෙච්ච ගනුදෙනුව? බැංකු ගාස්තු 2300ක් තියෙනවා. ඒ කියන්නේ බැංකුව අපෙන් අය කරා. හැබැයි ඒ ගාන අපි අපේ බැංකු ගිණුමේ සටහන් වෙලා නැහැ. right එහෙනම් පස්වෙනි හේතුව ලියන්න බැංකු ගාස්තු 2300යි. බැංකු ගාස්තු 2300යි. right දැන් ඔයාලගේ අදාළ බැංකු ප්‍රකාශනයේ 2300 තියෙන තැනට සංකේතය දාගන්න. එහෙනම් දැන් ඔයාලට පේනවා ඇති බැංකු ගිණුමේ බැර පැත්ත බැංකු ප්‍රකාශනයේ හරත් එක්ක අපි සංසන්දනය කරා. එහෙනම් ඒකෙත් මේ වෙනකොට කිසිම වෙනසක් නැහැ. ඔක්කොම ගනුදෙනු අපි අරගෙන ඉවරයි. එහෙනම් අපිට දැන් පේනවා බැංකු ගිණුමේ අවසාන ශේෂය 95825. ඒ වගේම බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය 189525. එහෙනම් මේ දෙක අතර වෙනසක් තියෙනවා. එහෙනම් මේ වෙනසට බලපාන හේතු පහක් අපි මේ වෙනකොට හොයලා තියෙනවා. එහෙනම් ওই පහ දැන් අපි දාලා බැංකු සෙසුම් ප්‍රකාශනයේ හදන්න ඕනේ. එහෙනම් ඒ පහ දාලා බැංකු සෙසුම් ප්‍රකාශනයේ හදන්න ඉස්සෙල්ලා අපි මොකද්ද කරන්න ඕනේ? සංශෝධිත බැංකු ගිණුම පිළියෙල කරන්න ඕනේ. එහෙනම් සංශෝධිත බැංකු ගිණුම කියන්නේ සාමාන්‍ය පොඩි ටී ගිණුමක්. ඒක අපි ඇඳගමු. සංශෝධිත බැංකු ගිණුම්. right එහෙනම් අපි බලමු සංශෝධිත බැංකු ගිණුම එහෙම නැත්නම් සංශෝධිත මුදල් පොත එහෙම නැත්නම් ගැළපීම් කළ මුදල් පොත කැමති නමක් පාවිච්චි කරන්න ගැටලුවක් නැහැ. බලමු අපි එහෙනම් සංශෝධිත බැංකු ගිණුම කොහොමද ගන්නෙ? ඔව් බලන්න ඔයාලගේ බැංකු ගිණුමේ අවසාන ශේෂය බලන්න 95825 පාගේ ශේෂයේ බැර පැත්තේ තියෙන්නේ. එහෙනම් මේක තමයි පහුවදාට ඊගේ ශේෂය කියලා යටින් එන්නේ හර ශේෂය. එහෙනම් අපි මේකෙත් ලියන්නේ කොහෙද? හර පැත්තේ ලියනවා ශේෂය 95825යි කියලා ලියනවා. 95825යි. එහෙනම් ඔන්න සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය අපි දාගත්තා. right දැන් අපි බලනවා වෙනසට බලපාලා තියෙන හේතු තියෙනවා පහක්. ඒ හේතු පහෙන් අපි බලමු සංශෝධිත බැංකු ගිණුමට ගන්නේ මොනවද? එහෙනම් ඔයාලට මතක ඇති මම කලින් කිව්වා සංශෝධිත බැංකු ගිණුමට ගන්නේ නැති කාරණා තුනක් තියෙනවා.
ඔව් ඒ කාරණා තුන අපි නැවත මතක් කරගත්තොත් එකක් තමයි උපලබ්ධි නො වූ තැන්පතු ගන්නෙ නැහැ. ඊළඟ අවස්ථාව ගත්තොත් එම ඉදිරිපත් නො වූ චෙක්පත් ගන්නෙ නැහැ. ඊළඟ අවස්ථාව තමයි බැංකුවට සිදු වූ වැරදි. ඒක ගන්නෙ නැහැ. එහෙනම් මෙන්න මේ කියන කාරණා තුන හැර වෙනසට බලපාන අනිත් සෑම කරුණක්ම සංශෝධිත බැංකු ගිණුමට අපි ගන්න ඕනේ. එහෙනම් අපි දැන් බලමු පළවෙනි කාරණය. මොකද්ද පළවෙනි කාරණය? බැංකු ගිණුමේ හරපැත්ත රුපියල් 6000ක් වැඩියෙන් තිබ්බා. එහෙනම් ඔයාලට මතක ඇති අපි හොයාගත්ත අපේ හදලා තියෙන බැංකු ගිණුමේ හරපැත්තේ කුරේ සමාගමෙන් හම්බෙච්ච චෙක්පත කියලා 27000ක් තිබ්බා. ඒ වගේම මේක බැංකු ප්‍රකාශනයේ තිබ්බේ කීයද? 21000ක් කියලා තිබ්බේ. හෙලෝ ඔව් කමන්නේ එහෙම තියන්නකෝ අපි බලලා ගමු එහෙමනම්. හරි. රයිට් හරි. රයිට්. එහෙනම් දැන් බලමු බැංකු ගිණුමේ 27000ක් හර කරලා තියෙනවා. හැබැයි බැංකු ප්‍රකාශනයේ 21000ක් හැටියට තමයි තිබ්බේ බැර තීරුවේ. එහෙනම් අපිට පේනවා බැංකු ගිණුමේ 6000ක් හරපැත්ත වැඩි. එතකොට හරපැත්ත 26000ක් වැඩියෙන් තියෙනවා කියන්නේ මේ අවසාන ශේෂය ඇතුළේ 6000ක් වැඩියෙන් තියෙන. එහෙනම් අපි මෙතනින් මේ 6000 හරපැත්තේ තියෙන වැඩිපුර තියෙන 6000 මෙතනින් අපි අයින් කරන්න නම් අනිවාර්යෙන් මේ 6000 අපි බැංකු ගිණුමට මොකද්ද කරන්නේ? බැර කරන්න ඕනේ. එහෙනම් අපි දැන් ඒක කරන්නේ කොහෙද? මෙන්න මේ සංශෝධිත බැංකු ගිණුමෙන් අපි ඒක අයින් කරන්න ඕනේ. එහෙනම් අපි සංශෝධිත බැංකු ගිණුමට බැර කරනවා රුපියල් 6000. එහෙනම් ඒක අපේ මුදල් පොතේ වැරදි. එහෙනම් අපි ලියනවා මුදල් පොත වැරදි 6000ක් කියලා මෙතනින් අපි බැර කරනවා. මුදල් පොතේ වෙච්ච වැරදි කියලා 6000ක් බැර කරනවා. එතකොට ඔන්න පළවෙනි වෙනසට හේතුව අපි අරගෙන ඉවරයි. රයිට්. ඊළඟ දෙක. උපලබ්ධි නොවූ තැන්පතු. එහෙනම් අපි ඉස්සෙල්ලා කතා කරා උපලබ්ධි නොවූ තැන්පතු සංශෝධිත බැංකු ගිණුමට ගන්නේ නැහැ. එහෙනම් ඒක අපි එහෙමම ඉතුරු කරලා තියෙනවා. ඊළඟ තුන්වෙනි හේතුව ලාභාංශ ලැබීම. ලාභාංශ ලැබීම බලන්න අපි හොයාගත්තේ කොහෙද? බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ ඒ 7000 තියෙනවා. හැබැයි මේ 7000 අපේ බැංකු ගිණුමට හර වෙලා නැහැ. අපිට ලැබීමක්. එහෙනම් මොකද්ද? බැංකු ගිණුමට හර වෙලා නැහැ නේ ඒක. එහෙනම් අපි මේ බැංකු ගිණුමේ මේ 95825 ඇතුලේ ওই 7000 නැහැ. එහෙනම් අපි ඒක බැංකු ගිණුමට ගේන්න ඕනේ. එහෙනම් දැන් ගේන්න වෙන්නේ කොහෙද? සංශෝධිත බැංකු ගිණුමට. එහෙනම් සංශෝධිත බැංකු ගිණුමට ගෙනල්ලා ඒක අපි එකතු කරනවා ලාභාංශ කියලා ඒ 7000 අපි එකතු කරනවා. ලාභාංශ කියලා ඒ 7000 ගන්න. එතකොට බැංකු ප්‍රකාශනයේ බැර තීරුවේ තිබ්බ එකක් හින්දා සංශෝධිත බැංකු ගිණුමට අපි හර පැත්තට ගේනවා. හේතුව අපේ ඒක ආදායමක් හින්දා. එහෙනම් මෙන්න අපි ලාභාංශ ලැබීම ගත්තා. ඊළඟ 4. ඉදිරිපත් නොවූ චෙක්පත්. එහෙනම් ඉදිරිපත් නොවූ චෙක්පත් අපි කිව්වා සංශෝධිත බැංකු ගිණුමට ගන්නෙ නැහැ. එහෙනම් අපි ඒක එහෙමම ඉතුරු කරනවා. ඊළඟට තියෙනවා බැංකු ගාස්තු 5. බලන්න. 2300. එහෙනම් ඔයාලට පේනවා ඇති ඔය බැංකු ගාස්තු 2300 අපි බැංකු ප්‍රකාශනයේ හර වෙලා තියෙනවා වියදමක් හැටියට. හැබැයි අපේ බැංකු ගිණුමට ඒක බැර වෙලා නැහැ. ඒ කියන්නේ බැංකු ගිණුමේ අඩු වෙලා නැහැ. ඒක අඩු වෙලා නැතුවනේ මේ 95825 තියෙන්නේ. එහෙනම් අපි ඒක මෙතනින් අඩු කරන්න ඕනේ. එහෙනම් අඩු කරන්න නම් අපි සංශෝධිත බැංකු ගිණුමට බැර කරනවා. එහෙනම් සංශෝධිත බැංකු ගිණුමට බැර බැංකු ගාස්තු 2300. එහෙනම් අපි ඒකත් සංශෝධිත බැංකු ගිණුමට ගත්තා. එහෙනම් ඔයාලට පේනවා වෙනසට බලපාපු හේතු 5න් හේතු 3ක් සංශෝධිත බැංකු ගිණුමට අපි අරගෙන තියෙනවා. එහෙනම් ආයෙ අපිට ගන්න දෙයක් නැහැ. දැන් එහෙනම් අපි කරන්නේ
සංශෝධිත බැංකු ගිණුම අපි තුලනය කරනවා. එහෙනම් ඒකේ බැලුවොත් අපිට හර පැත්ත වැඩි. එහෙනම් හර පැත්ත 1,28,825යි. ඒක අපි බැර පැත්තට ගේනවා 1,28,825යි. right. එහෙනම් 1,28,825න් අපිට අඩු කරන්න තියෙනවා 8,300ක් අපිට අඩු කරන්න තියෙනවා. 8,300ක්. එහෙනම් අපි අඩු කරලා බලමු. 525යි. එතන 94යි. එහෙනම් අපිට පේනවා ඔව් බලන්න ගාන આવොත් කීයක් තියෙනවද? අවසාන වශයෙන් 94500ක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් මේකට අපි කියනවා පාගේ ශේෂය. එහෙනම් අපේ සංශෝධිත බැංකු ගිණුමේ අවසාන ශේෂය 94525ක් වෙනවා. එහෙනම් මේ 94525 අරගෙන අපි ඊළඟට හදනවා මොකද්ද? බැංකු සැසඳුම් ප්‍රකාශනය. එහෙනම් අපි දැන් බැංකු සැසඳුම් ප්‍රකාශනය ඉස්සෙල්ලා විදිහටම රූල් කරගන්න. අපි රූල් කරගත්තොත් ඔව් උඩින් විස්තරේ ලියන්න ඉඩ තියලා එහෙනම් මොකද්ද අපි ලියන්නේ? සීමිත ලක්සිරි සමාගම සීමිත ලක්සිරි සමාගම 2010 ඔක්තෝබර් 31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශනය 2010 ඔක්තෝබර් 31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශනය. දැන් අපි සංශෝධිත බැංකු ගිණුමේ තියෙන අවසාන ශේෂය තියෙනවනේ. එහෙනම් අපි ඒක ගන්නවා බැංකු සැසඳුම් ප්‍රකාශනයේ උඩටම සංශෝධිත බැංකු ශේෂය. සංශෝධිත බැංකු ශේෂය එහෙනම් දෙවෙනි තීරුවේ ලියනවා 94525යි. 94525යි. ඊට පස්සේ අපි මේකට යටින් ගන්නවා එකතු කළා අඩු කළා right. ඊළඟ අපි අවසානයේට ගන්නවා යටින් බැංකු ප්‍රකාශනයට අනුව බැංකු ශේෂය. බැංකු ප්‍රකාශනයට අනුව බැංකු ශේෂය ඔන්න දෙවෙනි තීරුවට ගන්නවා. දැන් අපි බලමු වෙනසට හොයාගත්ත කරුණු පහක් අපි හඳුනාගත්තා. ඒ කරුණු පහෙන් මේ වෙනකොට සංශෝධිත බැංකු ගිණුමට කරුණු තුනක් අපි යොදාගෙන තියෙනවා. එහෙනම් තවදුරටත් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. මොකද්ද? උපලබ්ධි නොවූ තැන්පතුත් ඉදිරිපත් නොවූ චෙක්පත්. එහෙනම් ඒ දෙක සංශෝධිත බැංකු ගිණුමට අපිට ගන්න බෑ. එහෙනම් අපි කලින් ඉගෙන ගත්තා සංශෝධිත බැංකු ගිණුමට ගන්න බැරි කාරණා තුනයි තියෙන්නේ. ඒ තුන කෙලින්ම එන්න ඕනේ කොහෙටද? බැංකු සැසඳුම් ප්‍රකාශනයට එන්න ඕනේ. එහෙනම් සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය ගත්තයි කියලා කියන්නේ මේ ගැළපීම් කරපු කාරණා තුනම මේ වෙනකොට ඇතුළත් වෙලා තියෙනවා. එහෙනම් අපිට දැන් ගන්න ඉතුරු වෙලා තියෙන්නේ අර ගත්තේ නැති දෙක. ඒ දෙකේ පළවෙනි කාරණය තමයි මොකද්ද? උපලබ්ධි නොවූ තැන්පතු. එහෙනම් උපලබ්ධි නොවූ තැන්පතු දැන් අපි ගේමු මේ කියන බැංකු සැසඳුම් ප්‍රකාශනයට. ඔව්. උපලබ්ධි නොවූ තැන්පතු කියන්නේ මොකද්ද? අපි බැංකුවේ දැම්මා. ඒ කියන්නේ අපේ බැංකු ගිණුමට හර වුණා. හැබැයි බැංකුව අපිට එකතු කරේ නැහැ. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයේ බැර වෙලා නැහැ. එහෙනම් අපි දන්නවා මේ උඩ ඇරන් තියෙන්නේ අපේ බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කරලා. එහෙනම් මේ ශේෂය ඇතුලේ අර උපලබ්ධි නොවූ තැන්පතු දෙකම මොකද්ද වෙලා තියෙන්නේ? ඇතුළත් වෙලා තියෙන්නේ. හැබැයි බැංකු ප්‍රකාශනයේ ශේෂය ඇතුලේ ඒක නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න වෙන්නේ? අපි හොයන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂයනේ. එහෙනම් මෙතන ඇතුළත් වෙලා මෙතන එක්කෙනා තුල නැහැ. එහෙනම් මේකෙන් අපි මොකද්ද කරන්නේ? ඇතුළත් වෙලා තියෙනවා. බැංකු ප්‍රකාශනයේ නැති හින්දා ඒක අඩු කරලා ගන්නවා. එහෙනම් අඩු කළා කියන තැන අපි ලියනවා උපලබ්ධි නොවූ තැන්පතු. එහෙනම් උපලබ්ධි නොවූ තැන්පතු දෙකක් තියෙනවා. ඒ දෙක ලියමු අපි 10යි 24
චෙක් තැන්පතු ඔව් 3000යි ඊළඟට 10යි 27 චෙක් තැන්පතු 22000යි. එහෙනම් ඔන්න සංශෝධිත බැංකු ගිණුමට අපි ගත්තේ නැති උපලබ්ධි නොවු තැන්පතු දැන් අපි මොකද්ද කරලා තියෙන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශනයට ගත්තා. ඔන්න අපි ඒක බැංකු සැසඳුම් ප්‍රකාශනයට අරගෙන තියෙන්නේ. ඊළඟ එක ඉදිරිපත් නොවු චෙක්පත්. බලන්න. ඉදිරිපත් වූ චෙක්පත් කියන්නේ මොකද්ද? අපි ගෙව්වා. ඒ කියන්නේ අපේ බැංකු ගිණුම බැර. තාම මේ චෙක් බැංකුවට ගියේ නැහැ. ගියා නම් බැංකු ප්‍රකාශනයේ හර ගියේ නැහනේ. එහෙනම් අපිට පේනවා බැංකුවට අපි දැනටමත් බැර කරලානේ අපේ ගිණුම. ඒ කියන්නේ මෙතනින් අඩු වෙලා. හැබැයි බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් තාම අඩු වෙලා නැහැ. එහෙනම් බැංකු ප්‍රකාශනයේ ශේෂය මේ ගානට වඩා අනිවාර්යෙන් වැඩියෙන් තියෙන්නේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. අපි ලියුවොත් එහෙම ඉදිරිපත් නොවු චෙක්පත් ඉදිරිපත් නොවු චෙක්පත්. එහෙනම් අපි ඒ ටික ලියමු. ඔව් 10යි 23 චෙක් අංක 507 right 30000යි ඊළඟට 10යි 25 චෙක් අංක 508 50000යි 10යි 30 චෙක් අංක 510 40000යි. ඔන්න අපි ඒ ටික ගත්තා. එතකොට ඉදිරිපත් නොවු චෙක්පත් මෙන්න තියෙනවා. ඒ ටිකත් අපි දැන් බැංකු සැසඳුම් ප්‍රකාශනයට ගත්තා. ඔව් තවත් අපිට ගන්න මොනවත් ඉතුරු වෙලා නැහැ. බැංකුවට වෙච්ච වැරදි මොනවත් නැහැ මේ ගානේ. එහෙනම් අපි දැන් මොකද්ද කරන්නේ? එකතු කිරීම ටික එකතුව ගත්තොත් 30000යි 50000යි 40000යි කියන්නේ 120000යි. ඒ 120000ට උඩ තියෙන 94525 එකතු කරලා ගන්නවා. ඔව් එතකොට අපිට එනවා 214525ක්. ඒකෙන් උපලබ්ධි නොවු තැන්පතු තියෙනවා දෙකේ එකතුව 25000ක්. ඒ 25000 අපි අඩු කරනවා. බලන්න අඩු කරලා එනම් බැංකු ප්‍රකාශනයට අනුව බැංකු ශේෂය 1,89,525යි. බලන ඔයාලගේ ටියුට් එකේ බැංකු ප්‍රකාශනයේ බැංකු ශේෂය තියෙනවා 1,89,525ක් තියෙනවා. එහෙනම් ඔයාලට පේනවා ඇති බැංකු සැලසුම් ප්‍රකාශනය ගත්තොත් එහෙම මොකද්ද කියන්නේ? බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි මේ දෙක අතර වෙනසක් තියෙනවා නම් ඒ වෙනසට මෙන්න මේ කියන කාරණා බලපානවා කියලා කියනවා. එහෙනම් අපි බැංකු සැලසුම් ප්‍රකාශනයක් හැදීම තුළ ව්‍යාපාරයක් හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා. මොකද්ද? ව්‍යාපාරය ජංගම ගිණුමක් කරා ගනුදෙනු කරනකොට සෑම විටම තෙවන පාර්ශවයක් එතන ඉන්නවා. එහෙනම් මේ තෙවන පාර්ශවයත් එක්ක කරන ගනුදෙනු වලදී ඒ ගනුදෙනු වල නිවැරදිතාවය කොතෙක් දුරට අපේ ව්‍යාපාරයේ ගිණුම් තැබීම සහ බැංකුවේ ගිණුම් තැබීම අතර කොතෙක් දුරට නිවැරදිව සිද්ධ වුණාද කියන එක අපි බලන්න ඕනේ. මතක තියාගන්න විශේෂයෙන් ඕනෑම ව්‍යාපාරයක සෑම මාසයක් අවසානයේදී අඩුම තරමින් මාසයක් අවසානයේදීවත් බැංකු සැලසුම් ප්‍රකාශනයක් පිළියෙල කරන්න ඕනේ. ඒක පිළියෙල කිරීම සම්පූර්ණයෙන්ම පිළියෙල කිරීම සහ ඒක ඇත්තටම පරීක්ෂා කිරීම ගණකාධිකාරීවරයාගේ සම්පූර්ණ වගකීමක්. ඒතකොට ඒක අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතුයි. එහෙම වුණේ නැත්නම් මේ බැංකුව සහ අපි අතර කරන ගනුදෙනු වලදී විවිධ සොරකම් විවිධ එක එක උපක්‍රම යොදාගෙන ගනුදෙනු වලින් එක එක අයථා ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙනම් ඒක නැති කරගන්න ප්‍රධාන පාලන ක්‍රමයක් හැටියට බැංකු සැලසුම් ප්‍රකාශනය කියන එක අපි භාවිතා කරනවා. එතකොට ඕන් ওই විදිහට තමයි බැංකු සැලසුම් ප්‍රකාශනයක් අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් තුල පිළියෙල කිරීමක් සිදු කරන්නේ. ඊට පස්සේ අපි බලමු
පස්වෙනි අභ්‍යාසය 9 වෙනි පිටුවේ තියෙන පස්වෙනි අභ්‍යාසය. පිටු අංක 9 තියෙන පස්වෙනි අභ්‍යාසය. රයිට්. ඒක ටිකක් හොඳට බලන්න ඕනේ. බලන එක කියනවා මෙහෙම. සීමිත ප්‍රනාන්දු සමාගමේ පොත් තබන්නා 2011 3 වෙනි මාසේ 31 දිනට පිළියෙල කළ බැංකු සෙසුම් ප්‍රකාශනයේ දීලා තියෙනවා. බලන්නේ බැංකු සෙසුම් ප්‍රකාශනයේ බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය උඩින්ම අරන් තියෙන්නේ. ඒතර මුදල් පොතට අනුව ශේෂය යටින් අරන් තියෙන්නේ. ඒ කියන්නේ අපි ගත්ත එකේ අනිත් පැත්තට අරගෙන තියෙනවා. කොයි ක්‍රමයකට ගත්තත් හරි කිසිම ගැටලුවක් නැහැ. හරි? එතකොට හැබැයි තියෙන වෙනස අපි බැංකු ගිණුමේ ශේෂය උඩට අරගෙන බැංකු ප්‍රකාශනයේ ශේෂය යටට ගත්තට පස්සේ අපි එකතු කරපු ඉදිරිපත් වූ චෙක්පත් ඒ දෙක මාරු කරලා ගන්නකොට අනිත් පැත්තට අඩු කිරීම කරන්න වෙනවා. අපි අඩු කරපු උපලබ්ධි නොවු තැන්පතු ශේෂ දෙක උඩයට මාරු කරලා ගද්දී එකතු කරන්න වෙනවා. ඒක එච්චරයි වෙනස. එහෙම නැත්නම් හැදීමේ කිසිම වෙනසක්වත් වෙනසට හේතු වෙන කිසිම වෙනසක්වත් නැහැ. අර පැති දෙක මාරු කරපුවාම අර එකතු කරපුවා සහ අඩු කරපුවා උඩයට මාරු වුණාම වෙනස් වෙලා අඩු කරපුවා එකතු වෙනවා එකතු කරපුවා අඩු වෙනවා. එච්චරයි තියෙන වෙනස. හරි. එතකොට ඔන්න මාර්තු මාසයේ එයා හදපු බැංකු සෙසුම් ප්‍රකාශනයේ දීලා තියෙනවා. දැන් බලන්න යටින් ඔයාලා කියනවා මෙහෙම. 2011 අප්‍රේල් මාසයේ සඳහා සමාගම පිළියෙල කළ මුදල් පොතේ බැංකු තීරුව දීලා තියෙනවා. මෙන්න 2011 අප්‍රේල් මාසයේ. ඒතර බැංකු ගිණුම දීලා තියෙනවා සමාගම හදපු. ඒකම එහා පැත්තේ බලන්න කියනවා 2011 අප්‍රේල් මාසයේ සඳහා බැංකුවේ ඒවා ඇති මාසික බැංකු ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඒතර ඔයාලට දැන් ප්‍රශ්නයක් ඇති මාර්තු මාසේ බැංකු සෙසුම් ප්‍රකාශනය දෙනවා. අප්‍රේල් මාසේ මුදල් පොතේ බැංකු තීරුව දෙනවා. අප්‍රේල් මාසයේ නැවත බැංකු ප්‍රකාශනය දෙනවා. ඔව්. බලන්න ඊට පස්සේ යටින් කියනවා සටහන් 2011 4/20 නිකුත් කර ඇති චෙක්පත අගේ වටි චෙක් එකේ අංකය දීලා තියෙනවා 334 නිවැරදි අගේ 752ක් කියලා කියනවා. එහෙනම් අපි ඒක පස්සේ බලමු මොකක්ද කියලා. ඕකෙත් අවශ්‍ය වන්නේ අයනු කපලා දාන්න අයනු අපිට වැඩක් නැහැ. ආයනු අන්න සංශෝධිත මුදල් පොතක් පිළියෙල කරලා බැංකු සෙසුම් ප්‍රකාශනය හදන්න කියලා කියනවා. දැන් මේක හොඳට බලන්න. බැංකු සෙසුම් ප්‍රකාශනය අපි හදන්න වෙන්නේ මාර්තු මාසයට හදලා දීලා තියෙනවා. ඒ කියන්නේ මාර්තු වලට අපි හදන්න ඕනේ නැහැ. අපිට හදන්න වෙන්නේ කොහෙද? අප්‍රේල් මාසයට හදන්න වෙන්නේ. එහෙනම් ඔයාලා ඉස්සෙල්ලාම අතට ගන්න අප්‍රේල් මාසයේ අවසාන මුදල් ශේෂය බැංකු ශේෂය කීයක් තියෙනවද බලන්න බැංකු පොතේ. කියන්නේ මුදල් පොතේ බැංකු තීරුවේ. බලන්න තියෙනවා 1,65,563ක්. 1,65,563ක් අවසාන ශේෂය අපේ බැංකු ගිණුමේ අපි කියනවා ව්‍යාපාරයේ කියනවා තියෙනවා කියලා. ඒ වගේම බලන්න බැංකුවේ වූ ප්‍රකාශනයට ගිහින් බැංකු ප්‍රකාශනයේ කියනවා කොච්චරක් තියෙනවද? බැංකු ප්‍රකාශනයේ කියනවා 1,48,880ක් තියෙනවා. බැංකුව කියනවා 1,48,880යි බැංකුවේ සල්ලි තියෙන්නේ. ව්‍යාපාරයේ කියනවා 1,65,563ක් තියෙනවා කියලා කියනවා. එතකොට මේ දෙක වෙනස්. එහෙනම් ඔන්න අපි දැන් තීරණය කරනවා අප්‍රේල් මාසයේ බැංකු සෙසුම් ප්‍රකාශනයක් හදන්න තීරණය කරනවා. අවසාන ශේෂ දෙක වෙනස්. දැන් මේ ගානේ ඔයාලා බලන්න කලින් ගණන් දෙකේම අපි කරපු නැති විශේෂ වැඩක් කරනවා. ඒ තමයි බලන්න මේ ගානේ තියෙනවා අප්‍රේල් මාසේ මුදල් පොතේ ආරම්භක ශේෂය. හොඳට බලන්න. 2011 4/1 ඊගේ ශේෂය 1,48,595ක් තියෙනවා. ඒ වගේම අප්‍රේල් බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය 1,27,965ක් තියෙනවා. ඒතර ඔයාලට පේනවා අවසාන ශේෂ දෙකත් ආරම්භක ශේෂ දෙකත් වෙනස්. එහෙනම් දැන් බලන්න මෙහෙම. දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා කරපු අභ්‍යාස දෙකේම මොකද්ද තිබ්බේ? අලුතින් බැංකු ගිණුමක් ආරම්භ කරලා කරගෙන ගියා. එතකොට ආරම්භක ශේෂ ගැටලුවක් නැහැනේ. නමුත් මේක තියෙන්නේ මොකද්ද? අකණ්ඩව කරගෙන ආපු ව්‍යාපාරයක අප්‍රේල් මාසයේ ගනුදෙනු පරීක්ෂාවක් තියෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා මාර්තු මාසයේ ගනුදෙනු සිද්ධ කරලා තියෙනවා. ඒක හින්දා මාර්තු මාසයේට වෙනම බැංකු සෙසුම් ප්‍රකාශනයක් හදලා තියෙනවා. ඒතර ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම අවස්ථාව. 2011යි 4/1 2011යි 4/1 ඊගේ ශේෂ
2011 අප්‍රේල් 1 ආරම්භක ශේෂ කියන්නේ තව විදිහකට කිව්වොත් 2011 3.31 පාගේ ශේෂ නේද? නේද? 2011 4.1 ආරම්භක ශේෂ කියන්නේ 2011 3.31 පාගේ ශේෂ. එහෙනම් 2011 3.31 අපේ බැංකු ගිණුමේ 2011 4.1 අපේ බැංකු ගිණුමේ ආරම්භක ශේෂය 1,48,595යි. 2011 4.1 ආරම්භක ශේෂය බැංකු ගිණුමේ 1,48,595යි. ඒ වගේම එදාට බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය 1,27,965යි. ඔය තමයි අප්‍රේල් ආරම්භක ශේෂය. එහෙනම් අප්‍රේල් ආරම්භක ශේෂ සමානයි 3.31 මොන ශේෂ වලටද? අවසාන ශේෂ වලට සමානයි. එහෙනම් 3.31 බැංකු ගිණුමේ අවසාන ශේෂයේ වෙන්නත් ඕනේ අප්‍රේල් ආරම්භක ශේෂය කියන 1,48,595යි. ඒ වගේම 2011 3.31 අවසාන ශේෂය කියන ශේෂය 1,27,965 2011 4.1 බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය. එන ඔයාලට පේනවා 2011 4.1 ආරම්භක ශේෂ සමානයි 2011 3.31 මොන ශේෂ වලටද? අවසාන ශේෂ වලට. එතකොට 2011 3.31 මේ අවසාන ශේෂ දෙක අසමාන වෙලානේ තියෙන්නේ. එහෙනම් මේ අවසාන ශේෂ දෙක අසමාන වීම පෙන්වන්න මොකද්ද මේකට හේතු පෙන්වන්න 2011 3.31 අපි මොකද්ද කරලා තියෙන්නේ? බැංකු සැසඳුම් ප්‍රකාශනයක් අපි පිළියෙල කරලා තියෙනවා. එහෙනම් ඒ බැංකු සැසඳුම් ප්‍රකාශනයේ කියනවා මෙන්න මේ ශේෂ දෙක අසමාන වෙන්න බලපාපු හේතු මොනවද? එහෙනම් මේ ශේෂ දෙක අසමාන වෙන්න බලපාපු හේතු දෙක සමානයි අප්‍රේල් ආරම්භක ශේෂ දෙක අසමාන වෙන්න බලපාපු හේතු. එහෙනම් හොඳට මතක තියාගන්න. ආරම්භක ශේෂත් අසමාන නම් යම්කිසි අභ්‍යාසයක බැංකු සැසඳුම් පිළියෙල කරනකොට අපි අනිවාර්යෙන් බලන්න ඕනේ ඊට පෙර මාසයේ අවසාන ශේෂ මොනවද? එහෙනම් ඊට පෙර මාසයේ අවසාන ශේෂ සමානයි අප්‍රේල් ආරම්භක ශේෂ වලට. එහෙනම් මාර්තු අවසාන ශේෂ වල වෙනසට පෙන්වන්න අපි හදලා තියෙනවා බැංකු සැසඳුම. ඒ බැංකු සැසඳුමේ තියෙන හේතු ටික තමයි අප්‍රේල් ආරම්භක ශේෂයේ වෙනසට බලපාන්නේ. එහෙනම් අපි දැන් මොනවාද කරන්නේ? ඉස්සෙල්ලාම පළවෙනියටම මේ වගේ අවස්ථාවකදී කරනකොට කරන්නේ 2011 4.30 අවසාන ශේෂ හේතු හොයන්න ඉස්සෙල්ලා අපි පළවෙනියටම හේතු හොයන්න ඕනේ ආරම්භක ශේෂවල වෙනසට හේතු හොයන්න ඕනේ. එහෙනම් ආරම්භක ශේෂවල වෙනසට හේතු හොයනකොට අපි ඒ සඳහා උපයෝගී කරගන්නේ මොකද්ද? මෙන්න මේ මාර්තු මාසයේ හදපු බැංකු සැසඳුම් ප්‍රකාශනය උපයෝගී කරගන්න ඕනේ. එහෙනම් ඒක උපයෝගී කරගන්නකොට අපි බලන්න ඕනේ ප්‍රධාන කාරණා දෙකයි. පළවෙනි කාරණේ තමයි මාර්තු මාසයේ අවසාන වෙනකොට උපලබ්ධි වෙලා නැති තැන්පතු තියෙනවනේ. උපලබ්ධි නැති තැන්පතු. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? උපලබ්ධි වෙලා නැහැ කියන්නේ මාර්තු අවසාන වෙනකොට. මාර්තු බැංකු ගිණුම හර වෙලා හැබැයි මාර්තු බැංකු ප්‍රකාශනයේ බැර වෙලා නැහැ. එහෙනම් මාර්තු මාසයේ උපලබ්ධි වෙලා නැති තැන්පතු තියෙනවා නම් ඒ තැන්පතු අප්‍රේල් මාසයේ මොනවද වෙන්න ඕනේ? උපලබ්ධි වෙන්න ඕනේ. එහෙනම් අප්‍රේල් මාසයේ උපලබ්ධි වෙනකොට හොඳට මතක තියාගන්න අප්‍රේල් බැංකු ගිණුමට නැවත මෙවුවා එන්නේ නැහැ. හේතුව මාර්තු බැංකු ගිණුමේ හර වෙලා තියෙන්නේ. එහෙනම් මේක එන්න ඕනේ අප්‍රේල් බැංකු ප්‍රකාශනයේ බැර පැත්තට විතරයි. ඒ වගේම මාර්තු ඉදිරිපත් නොවූ චෙක්පත් එතන මාර්තු ඉදිරිපත් නොවූ චෙක්පත් කියන්නේ මාර්තු බැංකු ගිණුම බැර. හැබැයි බැංකු ප්‍රකාශනයේ හර වෙලා නැහැ. එහෙනම් ඒ ඉදිරිපත් නොවූ චෙක්පතුත්
අප්‍රේල් මාසේ ඉදිරිපත් වෙන්න ඕනේ. වෙනවා නම් අප්‍රේල් මාසේ බැංකු ගිණුමට බැර වෙන්නේ ඒකත් අප්‍රේල් මාසේ බැංකු ප්‍රකාශනය තුල තමයි තියෙන්න ඕනේ. එහෙනම් අපි පළවෙනියටම මතක තියාගන්න ආරම්භක ශේෂත් වෙනස් නම් අපි ඉස්සෙල්ලාම කරන්නේ ආරම්භක ශේෂවල වෙනසට හේතුව හොයනවා. එහෙනම් ආරම්භක ශේෂවල වෙනසට හේතුව හොයන්න නම් ඊට පෙර මාසේ මේ ගානේ විදියට නම් මාර්තු මාසේ බැංකු සැලසුම් ප්‍රකාශනය අපි ඉස්සෙල්ලාම ගන්න ඕනේ. එහෙනම් අපි දැන් බලමු ඒක අතට අරගෙන කොහොමද අපි මේ අභ්‍යාසය කරන්නේ කියලා බලමු. දැන් ඔක්කොමලා මාර්තු මාසේ බැංකු සැලසුම් ප්‍රකාශනයට යන්න. මාර්තු බැංකු සැලසුම් ප්‍රකාශය. right. මාර්තු බැංකු සැලසුම් ප්‍රකාශයේ බලන්න බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය 1,27,965ක් තියෙනවා. එහෙනම් බලන්න ඒක ගිහිල්ලා අප්‍රේල් බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂයේ හැටියට තියනවාද කියලා බලන්න. right. එහෙනම් ඔයාලා කරන්න මාර්තු බැංකු සැලසුම් ප්‍රකාශයේ 1,27,965ක බැංකු ශේෂයේ ළඟින් අර අපි ඉස්සෙල්ලා පාවිච්චි කරපු සංකේතය දාගන්න. ඒ සංකේතයේම අප්‍රේල් බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂයේ තැනක් දාගන්න. right. එතකොට අපිට පේනවා මාර්තු අවසාන ශේෂය බැංකු ප්‍රකාශනයේ අප්‍රේල් ආරම්භක ශේෂයේ හැටියට තියෙනවා. ඒ වගේම මාර්තු බැංකු සැලසුම් ප්‍රකාශනයේ යටටම ඇවිල්ලා මුදල් පොතට අනුව ශේෂය 1,48,595ක් කියලා කියන්නේ. ආන් එතෙන්ටත් දාගන්න මේ සංකේතය. ඒකල බලන්න අප්‍රේල් මුදල් පොතේ ආරම්භක ශේෂය ඒ 1,48,595ම නේද තියෙන්නේ කියලා. right. එහෙනම් එතෙන්ටත් දාගන්න මේ සංකේතය. එහෙනම් අපිට පේනවා ආරම්භක ශේෂ ගිය මාසේ අවසාන ශේෂ වලට සමානයි. දැන් අපි ඊට පස්සේ කරන්නේ මාර්තු මාසේ බැංකු සැලසුම් ප්‍රකාශනයට ගිහින් මාර්තු බැංකු සැලසුම් ප්‍රකාශනයේ උඩින්ම තියෙනවා නේද තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් කියලා. එහෙනම් මේකේ තේරුම මාර්තු මාසයේ තැන්පත් කළා හැබැයි බැංකුවට ගියේ නැහැ. එහෙනම් ඔව්වා අප්‍රේල් මාසේ බැංකුවට එන්න පුළුවන්. එහෙනම් අපි අප්‍රේල් මාසේ බැංකුවට එනකොට මෙවුවා අප්‍රේල් මුදල් පොතේ කවදාවත් එන්නේ නැහැ. හේතුව කලින් මුදල් පොතේ මෙවුවා සටහන් වෙලා තියෙන හින්දා. එහෙනම් මෙවුවා එන්නේ අප්‍රේල් මොකේද බැංකු ප්‍රකාශනයේ බැර තීරුවට තමයි එන්නේ. රයිට් බලමු ඇවිල්ලා තියෙනවද කියලා බලමු. බලන්න. ජයසේකර සමාගමේ 10000ක චෙක් පතක් තියෙනවා උපලබ්ධි වෙලා නැතුව මාර්තු බැංකු සැලසුමේ බලන්න ඒක අප්‍රේල් බැංකු ප්‍රකාශනයට ඇවිල්ලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් උඩින්ම වගේ තියෙනවා එනවනම්. ඔව්. එහෙනම් අපිට පේනවා ඒක ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මාර්තු මාසයේ උපලබ්ධි වෙලත් නැහැ. අප්‍රේල් වල බැර වෙලත් නැහැ බැංකු ප්‍රකාශනයේ. ඒ කියන්නේ අප්‍රේලුත් උපලබ්ධි වෙලා නැහැ. එහෙනම් වෙනසට හේතු ලියමු අපි 1 උපලබ්ධි නොවූ තැන්පතු. උපලබ්ධි නොවූ තැන්පතු. right. මාර්තු බැංකු ප්‍රකාශනයේ බැංකු සැලසුමට ගිහින් බලන්න ඒකේ දිනේ ගත්තොත් 2011යි 3යි 4 ඔව් චෙක් තැන්පතු කියලා ලියුවාම ඇති චෙක් තැන්පතු වටිනාකම ලියා ගන්න 10000යි කියලා ලියා ගන්න. චෙක් තැන්පතු කියලා 10000යි කියලා ලියා ගන්න. දැන් ඒක ලියලා ඔයාලගේ බැංකු සැලසුම් ප්‍රකාශනයේ ඒ 10000 තියෙන තැනටත් අර ඉස්සෙල්ලා විදිහේ මාක් එකක් දාගන්න. නැත්නම් අපිට මෙවුවා එකක්වත් මග ඇරෙන්නේ නැතුව හොයාගන්න බෑ. එතෙන්ට දාගන්න. right. ඊළඟ එක. ඊළඟට තියෙනවා 4978ක උපලබ්ධි නොවූ තැන්පතුවක් මාර්තු. බලන්න ඒක අප්‍රේල් උපලබ්ධි වෙලාද කියලා 4978ක් බලන්න තියෙනවද කියලා. ඔව් ඒකත් අප්‍රේල් මාසේ ඇවිල්ලා නැහැ. එහෙනම් ඒකත් උපලබ්ධි නොවූ තැන්පතුවක් ලියා ගන්න. 2011යි දිනය 3.10 චෙක් තැන්පතු 4978යි. 4978යි ඒකටත් සංකේතය දාගන්න. මාර්තු බැංකු ප්‍රකාශනයේ සංකේතය දාගන්න මග ඇරෙන එක වළක්ව ගන්න. ඊළඟට බලන්න තියෙනවා 6462ක් උපලබ්ධි වෙලා නැහැ කියනවා මාර්තු බැංකු සැලසුමේ. බලන්න ඒක අප්‍රේල් බැංකු ප්‍රකාශනයට ඇවිල්ලාද කියලා බලන්න. ඔව්. ඒක ඇවිල්ලා තියෙන්නේ. රයිට්. ඒකට දාගන්න සංකේතේ.
එතකොට මාර්තු උපලබ්ධි වෙලා නැහැ. හැබැයි අප්‍රේල් උපලබ්ධි වෙලා. එතකොට ඒක වෙනසට හේතුවක් නෙවෙයි. ඊළඟට බලන්න තියෙනවා 3150ක් මාර්තු බැංකු සැසුමේ උපලබ්ධි වෙලා නැහැ කියලා. බලන්න ඒක අප්‍රේල් මාසේ තියෙනවද කියලා 3150ක චෙක් එකක් බැංකු ප්‍රකාශනයේ රයිට් ඒක තියෙනවා. ඒ කියන්නේ ඒ දෙක උපලබ්ධි වෙලා. එතකොට අපිට පේනවා මාර්තු බැංකු සැසුම් ප්‍රකාශනයේ උපලබ්ධි නොවූ තැන්පතු 4ක් තියෙනවා. ඒ 4න් දෙකක් උපලබ්ධි වෙලා තියෙනවා. අප්‍රේල් මාසේ තව දුරටත් දෙකක් උපලබ්ධි වෙලා නැතුව තියෙනවා. එහෙනම් ඒක අප්‍රේල් වලත් අපි ගන්නවා මොකක් හැටියටද වෙනසට හේතුවක් හැටියට. රයිට්. ඊළඟ මාර්තු බැංකු සැසුම් ප්‍රකාශනය අපි ඉවර කරන් ඉමු. බලන්න කියනවා ගෙවීම සඳහා බැංකුවට ඉදිරිපත් කර නැති චෙක්පත්. ඒ කියන්නේ ඉදිරිපත් නොවූ චෙක්පත්. බලමු අපි. 310 කියන චෙක් එක මාර්තු ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් බලමු අපි අප්‍රේලයේ චෙක් එක ඉදිරිපත් වෙලාද කියලා. ඔව්. අප්‍රේල් ඉදිරිපත් වෙනවා නම් බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ තියෙන්න ඕනේ බලන්න තියනවාද කියලා. ඔව් ඉදිරිපත් වෙලා නැහැ. ඒ කියන්නේ අප්‍රේල් වලත් ඉදිරිපත් වෙලා නැහැ. ඒ කියන්නේ අප්‍රේල් වලත් වෙනසට හේතුවක්. දැන් මෙතෙන්දී උපලබ්ධි වූ තැන්පතු වලට පාතරේ යටින් තව රූල් 4ක් විතර ඉඩ තියාගන්න හේතුව අප්‍රේල් මාසේ වුවත් අපිට ඉස්සරහට හම්බ වෙනවනේ. ඒතර පස්සේ ආයතනක උපලබ්ධි වූ තැන්පතු කියලා ලියන්න ඕනේ. දැන් මෙතනම යටින් රූල් 4ක් විතර ඉඩ තියාගන්න ඒකට. එහෙනම් දෙවෙනි හේතුව ලියන්න ඉදිරිපත් නොවූ චෙක්පත් කියලා ලියන්න. ඉදිරිපත් නොවූ චෙක්පත්. ඔව්. ඉදිරිපත් නොවූ චෙක්පත්. රයිට්. එහෙනම් ලියා ගන්න. 2011යි 2.29 චෙක් අංකය 0.3යි 310 වටිනාකම 480යි. රයිට්. වටිනාකම 480යි. දාගන්න සංකේතය එතෙන්ට. ඒතර මගහැරෙන එක හොයාගන්න පුළුවන් මගහැරුණොත්. ඊළඟට 325 චෙක් එක 765යි බලන්න අප්‍රේල් බැංකු ප්‍රකාශනයේ ඒක තියෙනවද කියලා බලන්න. ඔව් අප්‍රේල් බැංකු ප්‍රකාශනයේ ඒ චෙක් එක තියෙනවා. ඒකට දාගන්න සංකේතය. ඒතර ඒක තව දුරටත් ඉදිරිපත් නොවූ චෙක් පතක් නෙවෙයි. ඊළඟ 328 චෙක් එක 1600යි බලන්න ඒක අප්‍රේල් බැංකු ප්‍රකාශනයේ හර වෙලා තියෙනවද කියලා බලන්න. 1600ක චෙක් එකක්. ඔව් ඒක හර වෙලා නැහැ. ඒ කියන්නේ ඒක ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් ඒ චෙක් එක ගේන්න ඉදිරිපත් වූ චෙක්පත් කියන තැනට 2011යි 3.24 චෙක් අංකය 0.3යි 328 වටිනාකම 1600. එතෙන්ටත් ඒ සංකේතය දාගන්න. ඊළඟ 330 චෙක් එක 1115 බලන්න ඒක බැංකු ප්‍රකාශනයේ හර වෙලාද කියලා බලන්න. ඔව් ඒක අප්‍රේල් බැංකු ප්‍රකාශනයේ හර වෙලා ඒ කියන්නේ ඉදිරිපත් වෙලා. එහෙනම් අපිට පේනවා මාර්තු ඉදිරිපත් වූ චෙක්පත් 4ක් තිබ්බා. ඒ 4න් දෙකක් අප්‍රේල් ඉදිරිපත් වුණා. තව දෙකක් තවදුරටත් මාර්තු ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් දැන් ඔයාලට පේනවා ඇති මාර්තු බැංකු සැසුම් ප්‍රකාශයේ සියලුම ස්ථානවලට ඒ සංකේත වැටිලා ඒ සියලු සංඛ්‍යා අපි මේ වෙනකොට අරගෙන අවසానයි කියලා පේනවා. එහෙනම් අපි දැන් පටන් ගමු අප්‍රේල් මුදල් පොතයි අප්‍රේල් බැංකු සැසුම් බැංකු ප්‍රකාශනයයි සැසඳීම කරන්න පටන් ගමු. එහෙනම් අප්‍රේල් මුදල් පොතේ බැංකු තීරුවේ හර පැත්ත අප්‍රේල් බැංකු ප්‍රකාශයේ බැරත් එක්ක බලමු අපි. ඔව් ආරම්භක ශේෂය අතරින් ඒක අපි ගත්තා. බලන්න මුදල් තැන්පතුවක් තියෙනවා 12580ක අප්‍රේල්. බලන්න බැංකු ප්‍රකාශනයේ ඒක තියෙනවද කියලා. රයිට්. ඒක හරි. ඊළඟ එක. චෙක් තැන්පතුවක් තියෙනවා 3970ක බලන්න ඒක බැංකු ප්‍රකාශනයේට ඇවිල්ලා තියෙනවද කියලා. ඔව් ඒකත් 3970ක් තියෙනවා. ඊළඟ 1510ක චෙක් තැන්පතුවක් තියෙනවා බලන්න ඒක ඇවිල්ලා තියෙනවද කියලා බැංකු ප්‍රකාශනයේ බැර පැත්තට. රයිට්. ඒක ඇවිල්ලා නැහැ. එහෙනම් අපි දැන් මොකද්ද කරන්නේ? ඒ චෙක් එක අපි ගමු උපලබ්ධි නොවූ චෙක් එකක් හැටියට. එහෙනම් ලියන්න 2011යි 4.15 චෙක් තැන්පතු 1510. චෙක් තැන්පතු 1510යි. එහෙනම් බැංකු ගිණුමේ 1510ට සංකේතයක් දාගන්න. ඉස්සෙල්ලා අපි ගත්ත සංකේතය.
ඊළඟට මුදල් තැන්පතු තියෙනවා 6190ක්. බලන්න ඒක බැංකු ප්‍රකාශනයේ බැර වෙලාද කියලා. ඔව් ඒක බැංකු ප්‍රකාශනයට ඇවිල්ලා තියෙනවා. ඊළඟට තියෙනවා චෙක් තැන්පතුවක් 10260ක බලන්න බැංකු ප්‍රකාශනයට බැර වෙලාද කියලා. ඔව් ඒකත් බැර වෙලා තියෙනවා. ඊළඟට 11500ක චෙක් තැන්පතුවක් තියෙනවා බලන්න ඒක බැංකු ප්‍රකාශනයේ බැර වෙලාද? ඔව් ඒ චෙක් එක බැර වෙලා නැහැ. එහෙනම් ඒකත් උපලබ්ධි නොවු චෙක් පතක්. එහෙනම් අප ලියන්න 2011යි 4.28 චෙක් තැන්පතු 11500. ඒක උපලබ්ධි වෙලා නැහැ. 11500. දැන් එතකොට ඔයාලගේ අපිට පේනවා මුදල් පොතේ බැංකු තීරුව හර සියලුම සංඛ්‍යා වලට අදාළ සංකේත වැටිලා. හැබැයි බැංකු ප්‍රකාශනයේ බැර තීරුවේ අපිට පේනවා සංකේතයක් වැටිච්ච නැති ගනුදෙනුවක් තියෙනවා. 1575ක ස්ථාවර තැන්පතු පොලියක් තියෙනවා. එහෙනම් ඒක වෙනසට හේතුවක්. එහෙනම් ඒක ඉදිරිපත් වූ චෙක්පත් වලට පහලින් රූල් 4ක් විතර ඉඩ තියලා ලියන්න. තුන්වෙනි හේතුව ස්ථාවර තැන්පතු පොලි. ස්ථාවර තැන්පතු පොලි 1575යි. 1575යි. එනම් බැංකු ප්‍රකාශනයේ 1575ට සංකේතය දැම්මට පස්සේ බැර පැත්තේ සියලුම සංඛ්‍යා අපි අරගෙන කියලා පේනවා. හරි. ඊළඟට අපි යන් බැංකු ගිණුමේ බැර පැත්තට. බැංකු ගිණුමේ බැර පැත්තට යනකොට බලන්න. ඔව්. 331 චෙක් එක 14210යි බලන්න බැංකුවට ඇවිල්ලාද කියලා. රයිට්. ඒ චෙක් එක බැංකුවට ඇවිල්ලා තියෙනවා. ඊළඟට 332 3120 චෙක් එක. රයිට්. ඒකත් බැංකුවට ඇවිල්ලා තියෙනවා. ඊළඟට 4.16 333 1680 චෙක් එක. ඒකත් බැංකුවට ඇවිල්ලා තියෙනවා. ඊළඟට 334 952 මම ඔයාලට පේන ඇති සටහන කියනවා යටින් 2011යි 4.20 නිකුත් කර චෙක් එක 334 නිවැරදි අගය 752යි කියලා කියන. එනම් බලන්න බැංකු ප්‍රකාශනයේ 334 චෙක් එකේ තියනවාද කියලා 752 කියලා තියනවාද කියලා බලන්න. ඔව්. එහෙනම් අපිට පේනවා බැංකු ගිණුමේ බැර පැත්තේ තියෙන්නේ 952ක්. ඒ කියන්නේ 200ක් අපි වැඩිපුර දාලා තියෙන්නේ. කාටද වැරද්ද? අපිට වෙච්ච වැරද්ද. එහෙනම් හතරවෙනි හේතුව ලියන්න. බැංකු ගිණුම රුපියල් 200ක් වැඩියෙන් බැර කිරීම. ඔන්න බැංකු ගිණුමේ අපේ අතින් වැරද්දක් වෙලා තියෙනවා. රුපියල් 200ක් අපි වැඩියෙන් බැර කරලා තියෙනවා. දැන් බැංකු ගිණුමේ 952ටයි බැංකු ප්‍රකාශනයේ 752ටයි සංකේතය දාන්න. කියන්නේ ඒ ගනුදෙනුව අපි වෙනසක් තිබ්බා මේක එතෙන්ට අරගෙන තියෙනවා. ඊළඟ 335 1960 බලන්න ඇවිල්ලාද බැංකුවට? ඔව් ඒ චෙක් එක ඇවිල්ලා නැහැ. කියන්නේ ඉදිරිපත් නොවු චෙක් පතක්. එහෙනම් ඉදිරිපත් නොවු චෙක් පත් කලින් ගත් එක යටතේම ලියන්න. 2011යි 4.26 චෙක් අංකය 0.335 වටිනාකම 1960යි. රයිට්. එතකොට ඒක ඉදිරිපත් වෙලා නැති චෙක් පතක්. ඊළඟ 336 චෙක් එක 7120 බලන්න බැංකුවට ඒක ඇවිල්ලාද? රයිට්. ඒ චෙක් එකත් බැංකුවට ඇවිල්ලා නැහැ. ඉදිරිපත් වූ චෙක් පතක්. එහෙනම් 2011යි 4.29 චෙක් අංකය 0.3යි 336 7120යි. ඒකත් ඉදිරිපත් නොවු චෙක් පතක්. රයිට්. දැන් ඔයාලගේ බැංකු ගිණුමේ අප්‍රේල් බලන්න බැර පැත්තේ සියලුම සංඛ්‍යා වලට සංකේතය වැටලා ඇති අවසාන ශේෂයට හැර. අවසාන ශේෂයේ සංකේතයක් වැටෙන්නේ නැහැ. හරි. ඒකත් එක්ක බැලුවේ අප්‍රේල් බැංකු ප්‍රකාශනයේ හර බලන්න අප්‍රේල් බැංකු ප්‍රකාශනයේ හරවල මොනවා හරි ඉතුරු වෙලා ඇති ගනුදෙනු තියෙනවද කියලා බලන්න. ඔව්. දෙකක් තියෙනවා. එහෙනම් එකක් ඔයාලට හම්බ වෙනවා 5. මොකද්ද තියෙන්නේ? රක්ෂණ වාරිකයක් ගෙවලා තියෙනවා. එන ලියන්න රක්ෂණ වාරිකය. ස්ථාවර නියෝගයක් දීලා තියෙන්නේ 1200.
ඒක බැංකුව ගෙවලා තියෙනවා. ඒක අපේ බැංකු ගිණුමේ අපි දාලා නැහැ. තව එකක් තියෙනවා 6 වෙනි එක බැංකු ගාස්තු. ඒකත් බැංකුව ගෙවලා 430ක්. ඒකත් අපි අපේ බැංකු ගිණුමට දාලා නැහැ. දැන් පේනවා ඇති වෙනසට බලපාන හේතු 6ක් අපි හොයාගෙන තියෙනවා. එහෙනම් මේ 6 භාවිතා කරලා දැන් අපි බැංකු සැලසුම් ප්‍රකාශනය හදන්න ඕනේ. ඒක හදන්න ඉස්සෙල්ලා අපි දන්නවා දැන් ඉල්ලුවත් නැතත් අපි හදන්න ඕනේ මොකද්ද? සංශෝධිත බැංකු ගිණුමක් හදන්න ඕනේ. සංශෝධිත බැංකු ගිණුම. ඒක අපි හදන්න ඕනේ. එහෙනම් සංශෝධිත බැංකු ගිණුමට ගන්නේ කවුද අපි? හදලා තියෙන බැංකු ගිණුමේ අවසාන ශේෂය. අප්‍රේල් බැංකු ශේෂය තියෙනවා 1,65,563ක්. එහෙනම් ඒක මේකේ හර පැත්තට ගේන ශේෂය 1,65,563යි. 1,65,563යි. ඒක අරගෙන දැන් මේ වෙනසට බලපාලා තියෙන හේතු 6 උපයෝගී කරගෙන අපි මේක සංශෝධනය කරනවා. බලමු එහෙනම් පළවෙනි හේතුව උපලබ්ධි නොවූ තැන්පතු. එහෙනම් දැන් ඔයාලා දන්නවා උපලබ්ධි නොවූ තැන්පතු සංශෝධිත බැංකු ගිණුමට අපි ගන්නෙ නැහැ. ඊළඟ ඉදිරිපත් නොවූ චෙක්පත් බලන්න. ඉදිරිපත් නොවූ චෙක්පත් සංශෝධිත බැංකු ගිණුමට ගන්නෙත් නැහැ. අංක 3 ස්ථාවර තැන්පතු පොලිය. එහෙනම් මේ ස්ථාවර තැන්පතු පොලිය අපි හොයාගත්තේ බැංකු ප්‍රකාශනයේ කොහෙද? බැර තීරුවේ. ඒතර බැංකු ප්‍රකාශනයේ බැර තීරුවේ තියෙන්නේ අපිට ලැබෙන්න තියෙන දේවල්. ඒ කියන්නේ අපේ ආදායම්. එහෙනම් අපි සංශෝධිත බැංකු ගිණුමට මොකද්ද කරන්නේ? හර කරනවා. සංශෝධිත බැංකු ගිණුමට හර පොලි ආදායම් කියලා 1575යි. පොලි ආදායම් 1575යි. ඊළඟට බැංකු ගිණුම 200ක් වැඩියෙන් බැර කළා. එහෙනම් අපි දැක්කා අපේ බැංකු ගිණුම බැර පැත්ත 200ක් වැඩියෙන් දාලා. එහෙනම් අපි ඔක අයින් කරන්න නම් කොහෙටද? හර පැත්තට 200ක් ගේන්න ඕනේ. එහෙනම් අපි ඒක ලියනවා බැංකු ගිණුමේ වැරදි. බැංකු ගිණුමේ වැරදි. ඔන්නේ 200 හර කරා. 5 රක්ෂණ වාරිකය. ඔව් රක්ෂණ වාරිකය බැංකුව ගෙවලා ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයේ හර තීරුවේ තිබ්බේ අපේ වියදමක්. එහෙනම් මෙතනින් අඩු වෙන්න ඕනේ සංශෝධිත බැංකු ගිණුමට බැර රක්ෂණ වාරිකය 1200යි. ඊළඟ බැංකු ගාස්තු 430ක් බැංකුව අපෙන් අඩු කරලා අපේ වියදමක් ඒක අපි බැංකු ගිණුමට බැර වෙන්න ඕනේ. ඒකත් බැංකු ගාස්තු 430යි. right. එච්චරයි තියෙන්නේ. එහෙනම් අපි දැන් සංශෝධිත බැංකු ගිණුම මේ ටික අරන් තුලනය කරමු. ඔව් හර පැත්ත වැඩි. හර පැත්ත එකතුව 1,67,338යි. right. ඒක ගේන්න බැර පැත්තට 1,67,338යි. එතකොට බැර පැත්ත එකතු වෙනවා 1600ක්. sorry 1630ක්. 1,67,338න් 1630ක් අඩු කරා. ඔව් එතකොට අපිට එනවා 1,65,708ක්. 1,65,708ක් එනවා. එහෙනම් ඒ 1,65,708ට ලියන්න පාගේ ශේෂය. පාගේ ශේෂය. එහෙනම් සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය 1,65,708ක් එනවා. 1,65,708යි. right. එහෙනම් මේක අපි අරගෙන දැන් අපි බැංකු සැලසුම් ප්‍රකාශනය හදනවා. එහෙනම් අපි උඩින්ම ලියවුවොත් සීමා සහිත පනාන්දු සමාගම 2011 අප්‍රේල් 30 දිනට බැංකු සැසඳුම්
ප්‍රකාශනය 2011 අප්‍රේල් 30 දිනට බැංකු සැලසුම් ප්‍රකාශනය. ඔව් එහෙනම් අපි සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය ගන්නවා උඩින්ම සංශෝධිත බැංකු ශේෂය සංශෝධිත බැංකු ශේෂය එහෙනම් අපි දෙවෙනි තීරුවට ගන්නවා 1,65,708යි සංශෝධිත බැංකු ශේෂය right ඊට පස්සේ ඒකට අපි ගන්නවා එකතු කළා අඩු කළා එසේ යටින් අපි ගන්නවා බැංකු ප්‍රකාශනයට අනුව බැංකු ශේෂය බැංකු ප්‍රකාශනයට අනුව බැංකු ශේෂය right එහෙනම් කරුණු 6න් 4ක්ම සංශෝධිත බැංකු ගිණුමට අරන් ඉවරයි එහෙනම් අපිට ගන්න තියෙන්නේ දෙකයි උපලබ්ධි නොවු තැන්පතු සහ ඉදිරිපත් නොවු චෙක්පත් එහෙනම් අපි දන්නවා උපලබ්ධි නොවු තැන්පතු අඩු කරනවා ඉදිරිපත් නොවු චෙක්පත් එකතු කරනවා එහෙනම් අපි අඩු කළා යටතේ උපලබ්ධි නොවු තැන්පතු ඒ යටතේ ගත්තොත් 2011යි 3යි 4 චෙක් තැන්පතු ඔව් 10000යි 2011යි 3යි 10 චෙක් තැන්පතු 4978යි 2011යි 4යි 15 චෙක් තැන්පතු 1510යි 2011යි 4යි 28 චෙක් තැන්පතු 11500යි ඊළඟට එකතු කළා ඉදිරිපත් නොවු චෙක්පත් එකතු කළා ඉදිරිපත් නොවු චෙක්පත් ඒ යටතේ 2011යි 2.29 චෙක් අංක 0.3යි 310 480යි 2011යි 3යි 24 චෙක් අංක 0.3යි 328 1600යි 2011යි 4යි 26 චෙක් අංක 0.3යි 335 1960යි 2011යි 4යි 29 චෙක් අංක 0.3යි 336 7120යි. ඒතර ওই ටික තමයි තියෙන්නේ. එහෙනම් එකතු කිරීම වල එකතුව දෙවෙනි තීරුවට ගත්තොත් එකොළොස්දාස් 160යි ඒ ටික එකතුව ගන්න 1,76,868යි අඩු කිරීම ටික එකතුව ඔව් 27988යි එහෙනම් බැංකු ප්‍රකාශනය අනුව ශේෂය අවසානයේදී එනවා අපිට 1,48,880ක් එනවා. බලන්න බැංකු ප්‍රකාශනයේ තියෙන්නේ ඒ ගානම තමයි. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි සාමාන්‍යයෙන් බැංකු සැලසුම් ප්‍රකාශන පිළියෙල කරන්නේ. රයිට්. එතකොට සාමාන්‍යයෙන් බැංකු සැලසුම් ප්‍රකාශනයක් පිළියෙල කිරීමේදී අපි පියවර කීපයක් අනුගමනය කරන්න ඕනේ
බලමු මේ පියවර කීපය මොකක්ද කියන එක අපි පැහැදිලිව තේරුම් ගමු. ඒ පියවර ටික පොඩ්ඩක් සටහන් කරගමු මෙහෙම. ඔව් සටහන් කරගමු. බැංකු සැසුම් ප්‍රකාශයක් පිළියෙල කිරීමේ පියවර. බැංකු සැසුම් ප්‍රකාශයක් පිළියෙල කිරීමේ පියවර. බැංකු සැසුම් ප්‍රකාශයක් පිළියෙල කිරීමේ පියවර. 1 right. පළවෙනි එක තමයි ලියන්න. කාල පරිච්ඡේදයේ අවසානයේ 1 කාල පරිච්ඡේදයේ අවසානයේ කාල පරිච්ඡේදයේ අවසානයේ බැංකු ගිණුමේ ශේෂය කාල පරිච්ඡේදයේ අවසානයේ බැංකු ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය සංසන්දනය කරන්න. සංසන්දනය කරන්න. බැංකු ගිණුමේ අවසාන ශේෂයයි බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂයයි සංසන්දනය කරන්න. දෙක බැංකු ගිණුමේ ආරම්භක ශේෂය බැංකු ගිණුමේ ආරම්භක ශේෂය බැංකු ගිණුමේ ආරම්භක ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය බැංකු ගිණුමේ ආරම්භක ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය සංසන්දනය කරන්න. තුන්වෙනි එක පෙර කාල පරිච්ඡේදයේ ඉදිරිපත් වූ චෙක්පත් පෙර කාල පරිච්ඡේදයේ ඉදිරිපත් වූ චෙක්පත් හා උපලබ්ධි නොවූ තැන්පතු පසු බැංකු ප්‍රකාශනයේ ඒ කියන්නේ ඒ කාල පරිච්ඡේදයේ පස්සේන බැංකු ප්‍රකාශනයේ පසු බැංකු ප්‍රකාශනයේ පිළිවෙලින් හරතීරුවේ හා බැරතීරුවේ පරීක්ෂා කරන්න. හරතීරුවේ හා බැරතීරුවේ පරීක්ෂා කරන්න. ඒ කියන්නේ මාර්තු මාසයේ අපි ගත්ත උදාහරණේ මාර්තු මාසයේ ඉදිරිපත් වූ චෙක්පත් ඔක්කොම අප්‍රේල් බැංකු ප්‍රකාශනයේ අපි මොකද කරේ හරතීරුවේ බැලුවා. ඒ වගේම මාර්තු මාසයේ උපලබ්ධි වූ තැන්පතු සියල්ල අප්‍රේල් බැංකු ප්‍රකාශනයේ බැරතීරුවේ බැලුවා. ආන් ඒ ක්‍රමයට බලන්න. 4 ප්‍රවත්තන කාල පරිච්ඡේදය කියන්නේ බැංකු සැසුම හදන මාසේ. දැන් මේ ගානේ නම් අප්‍රේල්. ප්‍රවත්තන කාල පරිච්ඡේදයේ බැංකු ගිණුමේ හරතීරුව ප්‍රවත්තන කාල පරිච්ඡේදයේ බැංකු ගිණුමේ හරතීරුව බැංකු ප්‍රකාශනයේ බැරතීරුව සමග සංසන්දනය කරන්න. බැංකු ප්‍රකාශනයේ බැරතීරුව සමග සංසන්දනය කරන්න. 5 ප්‍රවත්තන කාල පරිච්ඡේදයේ බැංකු ගිණුමේ බැරතීරුව ප්‍රවත්තන කාල පරිච්ඡේදයේ බැංකු ගිණුමේ බැරතීරුව බැංකු ප්‍රකාශනයේ
හර තීරුව සමග සංසන්දනය කරන්න. බැංකු ප්‍රකාශනයේ හර තීරුව සමග සංසන්දනය කරන්න. right. ඒක පොඩ්ඩක් බලන්න කලින් කියපු කාරණය බැංකු ගිණුමේ හර තීරුව බැංකු ප්‍රකාශනයේ බැරත් එක්ක බැංකු ගිණුමේ බැර තීරුව බැංකු ප්‍රකාශනයේ හරත් එක්ක. තව පාරක් බලන්න බැංකු ගිණුමේ හර තීරුව බැංකු ප්‍රකාශනයේ බැර තීරුවත් එක්ක බලන්න. බැංකු ගිණුමේ බැර තීරුව බැංකු ප්‍රකාශනයේ හර තීරුවත් එක්ක බලන්න. right. එහෙනම් ඊළඟ අංකය දාලා ලියන්න පියවර ඊළඟ අංකය දාලා ඒ පියවර වෙනසට බලපාන ලද හේතු වෙනසට බලපාන ලද හේතු හඳුනාගෙන වෙනසට බලපාන ලද හේතු හඳුනාගෙන සංශෝධිත බැංකු ගිණුම පිළියෙල කරන්න. වෙනසට බලපාන ලද හේතු හඳුනාගෙන සංශෝධිත බැංකු ගිණුම පිළියෙල කරන්න. සංශෝධිත බැංකු ගිණුම පිළියෙල කරන්න. ඊළඟ පියවර සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය භාවිතා කර සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය භාවිතා කර කියන්නේ මෙන්න මේ විදිහට සංශෝධිත බැංකු ගිණුමේ මෙතන මේ තියෙන ශේෂය භාවිතා කර බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කරන්න. බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කරන්න. බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කරන්න. එතකොට ඔන්න ඔය ක්‍රමයට තමයි අපි බැංකු සැසඳුම් ප්‍රකාශනයක් සාමාන්‍යයෙන් පිළියෙල කිරීමක් කරන්නේ. එහෙනම් ඔය බැංකු සැසඳුම් ප්‍රකාශනය සාමාන්‍යයෙන් මෙන්න මේ ක්‍රමයට පිළියෙල කරන්නේ. එතකොට අපි ওই ටික තමයි බලා ගන්න ඕනේ. එතකොට මේකේ හුඟක් සමහර නෝට්ස් ඔයාලගේ ඔය දීලා තියෙන ටියුට් එකේ තවදුරටත් නෝට්ස් දාලා තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් නිකන් කියවලා බලන්න මේ තියෙන තොරතුරු මොනවද කියලා බලන්න. ඒකත් එක්ක ඔය අභ්‍යාස කරන්න යන්න කියන්නේ ඔය මේ කරලා මේ දීලා තියෙන අභ්‍යාස ටික මේ අපි දැන් ක්ලාස් එකේදී මේ දැන් මේකෙදි හදලා තියෙන මේ අභ්‍යාස ටික ඔයාලා නැවත වතාවක් තනියම ගෙදෙද්දි මේ ටික විතරක් පිළියෙල කරන්න.